හොඳයි එහෙමනම් ආයුබෝවන් සුබ දවසක් දරුවනේ අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ සංනිවේදන ස්වරූප පාඩම සංනිවේදන ස්වරූප පාඩමේ ලිඛිත සංනිවේදනය තමයි අද කතා කරන්න හදන්නේ මුලින්ම ඊට පස්සේ ශ්‍රව්‍ය දෘශ්‍ය විධිමත් අවිධිමත් කියන සංනිවේදන ස්වරූප ටික කතා කරන්න තියෙනවා හරි ප්‍රධාන වශයෙන්ම මේ ලිඛිත සංවේදනය කතා කරන්න තියෙන්නේ 41 ප්‍රශ්නය පිටුව 19. ලිඛිත සංවේදනය භාෂාව හා සංකේත යොදාගෙන ලිවීම මගින් කරන ලබන සංවේදනය ලිඛිත සංවේදනයයි. අතින් පරිගණකයෙන් ඔය අතුරු ලියනයෙන් ලිවීම සිදු කළ හැකිය. ලිඛිත සංවේදනයේදී මේ සඳහා යම් භාෂාවක් පිළිබඳ සාක්ෂරතාව අවශ්‍ය වේ. තවද භාෂාවේ රීතීන් පිළිබඳ අවබෝධයද වැදගත් වේ. එමෙම ලිඛිත සංවේදනය නිර්මාණාත්මක කාර්යයක් වේ. ඒ ලේඛනයට අදාළව භාෂාව යොදාගත යුතු අතර ඒ ලේඛන වලට අදාළ ආකෘතියද යොදාගත යුතුය. ලිඛිත සංවේදනය කියවීමට හැකි ජනයාට තොරතුරු ලබා දෙයි. කතර සංවේදනයට සාපේක්ෂව වඩාත් සංවිධානාත්මක ලෙස ලිඛිත සංවේදනය මගින් තොරතුරු ඉදිරිපත් කළ හැකිය. කීපවරක් සංස්කරණය කර ගැනීමෙන් වඩාත් උසස් ලේඛනයක් සකසාගත හැකිය. ඒ කියන්නේ ලිවීම සඳහා භාෂා සාක්ෂරතාවය ඕනනේ. ඔයාලට ලියන්න පුළුවන් ඔයාලට සාක්ෂරතාවය තියෙන නිසා සමහරවිට ඔයාලට අවුරුදු පොඩි කාලේ ලියන්න බෑ. ඔයාලගේ සියාචි ඉන්න පුළුවන් කවුරු කෙනෙක් ලියන්න බැරි කෙනෙක් නේ. සාක්ෂරතාවය ඕන. ඒ වගේම භාෂා පිළිබඳ නිපුණතාවය කියන්නේ ව්‍යාකරණ, භාෂා රීති වගේ දේවල් පිළිබඳව අවබෝධය තියෙන්න ඕන. ඊට පස්සේ අර ලේඛනයේ කිහිපවරක් සංස්කරණය කරාම පුතා ඒක ටිකක් උසස් ලේඛනයක් බවට පත් කරගන්න පුළුවන්. අපි වුණත් එහෙමනේ අපි ටිකක් දැන් මම උනත් ටියුට් එකක් හදනකොට දෙපාරක් විතර සංස්කරණය කරනවා. පොතක් ලියනකොට තුන් පාරක් විතර සංස්කරණය කරනවා නේද? කීපවරක් සංස්කරණය කර ගැනීම වඩාත් උසස් ලේඛනයක් සකසාගත හැකියි. අනාගත භාවිතය සඳහා තොරතුරු ගබඩා කර තබා ගැනීමට අවස්ථාව උදා වූයේ ලිඛිත සංවේදනය නිසා නේද? දැන් ඕගොල්ලෝත් මේ ඉස්සම් පුරවල තියා ගන්නවා ටියුට් එක තියා ගන්න. ඒ කියන්නේ දැන් තව මාස දෙක තුනකින් එළබෙන විභාගයට උත්තර ලියන්න. නැත්නම් පසු කාලයේ ඔයගොල්ලන්ට ප්‍රයෝජනෙට ගන්න තමයි මේ ලේඛනය කරලා තියාගන්න. නිවැරදි ලෙස ලේඛනය සිදු නොවනොත් වැරදි අර්ථ ඉස්මතු විය හැකිය. එබැවින් ලිඛිත සංවේදනයේදී ලේඛකයා වඩාත් කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපනය නිර්මාණාත්මක ලේඛන කාර්ය ආයතනික කටයුතු නීතිමය කටයුතු පරිපාලන කටයුතු ආදී සඳහා ලිඛිත සංවේදනය අත්‍යවශ්‍ය වේ. ලිපි දැන්වීම් පොත් පුවත්පත් සංග්‍රහ ආදී ලිඛිත සංවේදන නිසුන් වේ. එතකොට ලිවීමෙන් කරන සංවේදනය ඒගොල්ලෝ නිතර භාවිතා කරන සංවේදන ස්වරූපයක්. එතකොට පොත් වෙන්න පුළුවන්, සංග්‍රහ වෙන්න පුළුවන්, පුවත්පත් වෙන්න පුළුවන්, ප්‍රශ්න පත්‍ර වෙන්න පුළුවන්, නිබන්ධන වෙන්න පුළුවන්. ඔය හැම එකක්ම අයිති වෙන්නේ ලේඛනයට. එහෙම නැත්නම් ලිඛිත සංවේදනය. දැන් ඉතින් සංවේදන ස්වරූප කියන දේවල් එච්චර ඔබට ආගන්තුක නැහැ, අමාරු නැහැනේ. අපි යන ලිඛිත සංවේදනයේ ලක්ෂණ වලට ලියගන්න එක භාෂා සාක්ෂරතාව අත්‍යවශ්‍ය වේ. භාෂා සාක්ෂරතාව අත්‍යවශ්‍ය වේ. භාෂා සාක්ෂරතාව අත්‍යවශ්‍ය වේ. දෙක භාෂා පිළිබඳ නිපුණතාව අවශ්‍ය වේ. භාෂා පිළිබඳ නිපුණතාව අවශ්‍ය වේ. කියන්නේ භාෂා පිළිබඳ අවබෝධයත් අවශ්‍ය වෙනවා. නිපුණතාව ව්‍යාකරණ රීති ඊට පස්සේ උක්තාක්‍යාත සම්බන්ධ පද බෙදීම වගේ දේවල් භාෂා පිළිබඳ නිපුණතාව අවශ්‍ය වේ. ඊළඟට දෙක තුන ඒ ලේඛන වලට අනන්‍ය ලක්ෂණ ඇත. ඒ ලේඛන වලට අනන්‍ය ලක්ෂණ ඇත. ඒ ලේඛන වලට අනන්‍ය ලක්ෂණ ඇත. හරි? ඒ කියන්නේ සංග්‍රහ වලට තියෙන වෙනම ලක්ෂණ, රාජකාරී ලිපියන් නම් වෙනම. හරි? ඊට පස්සේ පෞද්ගලික ලිපියක් නම් තව විදිහට ඒ අනන්‍ය ලක්ෂණ ලියන විදියක් තියෙනවනේ ඒකයි. හරි? ඊට පස්සේ හතර ලියා ගන්න. ඒ ලේඛන ආකෘති දක්නට ලැබේ. ඒ ලේඛන ආකෘති දක්නට ලැබේ. හරිද? දැන් කරුණු දෙකක් ලියලා ඇති. ඒ ලේඛනයේ අනන්‍ය ලක්ෂණ නැත. ඒ ලේඛන ආකෘති දක්නට ලැබෙනවා කියලා. ආකෘතියක් තියෙනවා. නව කතාවක ආකෘති. දැන් ඔයගලන්ට අපි ටියුට් දෙනවානේ ඉස්සරලා.
භූගෝල විද්‍යාව වෙන්න පුළුවන්, දේශපාලන විද්‍යාව වෙන්න, හැම ටියුට් එකේම ආකෘතිය එක සමාන වෙනවා. ප්‍රශ්න පත්‍ර ආකෘතිය ඊට වැඩි වෙනස් නේද? MCQ ප්‍රශ්න පත්‍ර ආකෘතිය රචනාවේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය වෙනස්. පුවත්පතේ ආකෘතිය සංග්‍රහයේ ආකෘතිය වෙනස්. ඒවා ලිඛිත සංවේදනයේ විවිධ ආකෘති තියෙනවා. ඔය තමයි ලිඛිත සංවේදනයේ ලක්ෂණ ඉච්චරයි. අපි ඊළඟට යමු ලිඛිත සංවේදන කුසලතා වර්ධනය කර ගැනීමට හේතු වන කරුණු. 1. ලිවීමේ කුසලතා හඳුනා ගැනීම. ලිවීමේ කුසලතා හඳුනා ගැනීම. ලිවීමේ කුසලතා හඳුනා ගැනීම. ඒ කියන්නේ ලියන්න අවශ්‍ය කුසලතා අපි අඳුර ගන්න ඕන මොනවාද? නිර්මාණාත්මක කුසලතා, ව්‍යාකරණමය කුසලතා, භාෂාමය කුසලතා. හරි. ඒ කියන්නේ දැන් මෙහෙම හිතමුකෝ. රචනයක් ලියනවා නම් රචනය කොහොමද ලියන්නේ කියලා අපි අඳුර ගන්නවා. දැන් හෙට අනිද්දා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. රචනාවේ ප්‍රශ්න පත්‍ර වල උත්තර ලියන්නේ කොහොමද? හරි. රචනයක් ලියන්නේ කොහොමද? ඡේද ගොනු කරගන්නේ කොහොමද? ඔය විදිහට. වෙනම වීඩියෝ එකක් දෙන්නම්. හරි. 2. සාක්ෂරතා හැකියාව. සාක්ෂරතා හැකියාව. 2. සාක්ෂරතා හැකියාව. 3. පොතපත කියවීම. පොතපත කියවීම. මේවැදි තේරෙනවනේ ඔයගලන්ට, ඒ නිසාම ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැත්තේ. පොතපත කියවීම. 4. නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීම. නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීම. ඒ කියන්නේ තමන්ගේ විවිධ නිර්මාණශීලී හැකියාත් වර්ධනය කර ගැනීම වැදගත් වෙනවා. ලිඛිත සංනිවේදනයේදී මේවට විස්තර තියෙනවා මේ පොත ටියුට් එක අවසානයේ ලියා ගන්න. නිරවුල්ව පැහැදිලිව සංවිධානාත්මකව ලේඛනයේ යෙදීම. නිරවුල්ව පැහැදිලිව සංවිධානාත්මකව ලේඛනයේ යෙදීම. ලේඛනයේ යෙදීම. හරි. ඔය තමයි ලිඛිත සංවේදන කුසලතා. පැහැදිලිද ඔයාලට? ඉතින් ලිවීම මගින් කරන සංවේදනය තමයි ලිඛිත සංවේදනය කියලා කියන්නේ. මේවා මාරු නෑ, මේවා පැහැදිලිනේ ඔයාලට. ඒතර ඒ සඳහා අපිට ලිවීමේ කුසලතා ඇති කර ගන්න ඕන, සාක්ෂරතාවය වර්ධනය කර ගන්න ඕන, පොතපත කියවන්න ඕන. දැන් පොතපත කියවනකොට තමයි අපිට වචන එන්නේ. ඊට පස්සේ ලියන විදි ගැන ඉගෙන ගන්න ලැබෙන්නේ. ආකෘති ඉගෙන ගන්න ලැබෙන්නේ. අපි දැන් නවකතාව 100ක් විතර කියවුවම අපිට නවකතාවක් ලියන්න අවශ්‍ය දැනුම ලැබෙනවා, අවබෝධය ලැබෙනවා. ඉතින් කියවනකොට අපිට ලේඛන රටා පිළිබඳ අවබෝධය ලැබෙනවා, ව්‍යාකරණ පිළිබඳ අවබෝධය ලැබෙනවා, ව්‍යාකරණ පිළිබඳ අවබෝධය ලැබෙනවා. ඊපස්සේ විවිධ ලේඛනයට අවශ්‍ය විශාල දැනුම් පරාසයක් අපිට ලැබෙනවා කියවීමෙන්. හරිද? ඉතින් ඒ වගේ දේවල් වලින් තමයි අපිට ලිඛිත සංවේදන කුසලතා ඇති කර ගන්න වෙන්නේ. හොඳයි, ඊළඟට අපි යමු 44 ශ්‍රව්‍ය සංවේදනය. දැන් මම මේ ටිකක් ඉක්මනට කරන්න. දැන් ඔයගොල්ලන්ට පාඩම අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හොඳින් සවන් දෙනවා නම්, හොඳින් වැඩි කරගෙන යනවා නම්, මේක කියවලා බලනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ ස්වරූප ටික ටක් ගාලා අහුවෙන්න ඕන. මොකද මේවා පොඩි කාලේ ඉඳලා අපි විෂයක් හැටියට ඉගෙන ගත්තේ නැතුණාට පුතේ දුවේ අපි පොඩි කාලේ ඉඳලා මේවා දන්නවනේ. පැහැදිලිද? ඊළඟට ශ්‍රව්‍ය සංවේදනය ලියා ගන්න. නෑ බලා ගන්න. සවන් දීම මගින් පණිවිඩ ග්‍රහණය කර ගැනීම ශ්‍රව්‍ය සංවේදනය. සවන් දීම පදනම් කරගත් ඕනෑම සංවේදන ස්වරූපයක් ශ්‍රව්‍ය සංවේදනය අයත් වේ. ඒ කියන්නේ අපිට ඇහෙන දේවල් නෙමෙයි කියන්නේ නේද? ශබ්ද හේවත් හඬ යන ස්වභාවික හෝ කෘත්‍රිම වශයෙන් නිකුත් අතර ශ්‍රව්‍ය සංවේදනය අපිට බෙදන්න පුළුවන් ස්වභාවික සහ කෘත්‍රිම කියලා. හරි? ශබ්ද ස්වභාවික කෘත්‍රිම. හරිද? එතකොට දැන් සමහර ශබ්ද ස්වභාවිකයි. උදාහරණයක් මුහුදේ ශබ්දය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හුළඟේ ශබ්ද වෙන්න පුළුවන්. පක්ෂීන්ගේ ශබ්ද වෙන්න පුළුවන්. ඒවට කියනවා ස්වභාවික ශබ්ද. දැන් උදේට කුකුලා නාද කරනවා, කපුටා නාද කරනවා. එතකොට ඒවා ස්වභාවික ශබ්ද. එතකොට කෘත්‍රිම ශබ්ද මොනවාද? සංගීතය, ගුවන් විදුලිය නේද? හරි? දැන් සංගීත භාණ්ඩ වාදනය කරනකොට කෘත්‍රිම තමයි අපි ඒක ශබ්දය හදාගන්නේ. ඒක කෘත්‍රිම ශබ්දයක් නේ. ලියුම් පොස්මන් මාත්‍යා ලියුම් කවුද යා? ලියුම් ගේන කෙනා ආවම බෙල් එකක් ගහනවා. ඒක කෘත්‍රිම ශබ්දයක්. ඒතර කෘත්‍රිම සහ ස්වභාවික ශබ්ද තමයි තියෙන්නේ.
ඒවා තමයි අපිට ඇහෙන්නේ. එසේම දැක්කම කෝච්චියේ ශබ්දය ස්වභාවිකද කෘත්‍රිමද? කෘත්‍රිමව තමයි ඒක එන්නේ. හරි? එතකොට හුලගේ ශබ්දය, මුහුදේ ශබ්දය, පක්ෂීන්ගේ ශබ්ද, සතුන්ගේ ශබ්ද, ඒවට කියනවා ස්වභාවික ශබ්ද කියලා. ශබ්ද ඒවා තන යන ස්වභාවික හෝ කෘත්‍රිම වශයෙන් නිකුත් වෙසෙම ජීවි හෝ අජීවී වශයෙන්. ජීවි අජීවී කියලා බෙදන්නත් පුළුවන්. මිනිසුන්ගේ හෝ සතුන්ගේ ශබ්ද ජීවි කියලා කියනවා. නැත්නම් ගස් වැල් වල ශබ්ද, වැස්සේ ශබ්ද, මුහුදේ ශබ්ද ඒවා අපි කියනවා අජීවී ශබ්ද කියලා. කෝච්චි ශබ්දය, බස් රථවල ශබ්දය, නලා ශබ්ද ඒවා අජීවී ශබ්ද. යම ශ්‍රවණය කිරීමෙන් ඒ අදහස් හෝ තොරතුරු තේරුම් ගැනීම ශ්‍රව්‍ය සංවේදනයේ සිදුවේ. ඇහුණම ඒකේ තේරුම බලා ගන්න. ස්වභාවික ශබ්ද, කෘත්‍රිම ශබ්ද, මිනිසුන්ගේ හඬ, සතුන්ගේ හඬ, සංගීතය, ගායන, වාදන, සාකච්ඡා, කවි ගායන, දේශන, කටහඬ, හඬපට ආදී ශ්‍රව්‍ය සංවේදනය ඇත්තේ ගුවන්විදුලියේ ශ්‍රව්‍ය සංවේදනයත් වැදගත්ම සංවේදන මෙවලමයි. ඒතර ඇහෙන හොඳම සංවේදන මෙවලමට අපි කියනවා ගුවන්විදුලිය කියලා. ශ්‍රව්‍ය සංවේදනය අද වෙන විට නවීන තාක්ෂණය බද්ධව ඇත. එම නිසා විවිධ ස්වරූපයේ හඬ මෙවලම් හඬ සංරක්ෂණය කිරීම එකම දියුණුවේ ඇත. හුඟුළු ගා තියෙන්නේ අපි තුමු ඉයර්ෆෝන් එක ඒවා මේ අලුත් උපකරණ. විශේෂයෙන් පරිගණකයේ අන්තර්ජාලය හා අංකිත තාක්ෂණය ඔස්සේ විවිධ ශ්‍රව්‍ය සංවේදන තාක්ෂණයන් නිර්මාණය තිබේ. පරිගණකයේ පාවිච්චි කරලා විවිධ ශබ්ද නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. සංයුක්ත තැටි ශ්‍රවණය කළ හැකි පොත්, කන් බණුව කියන්නේ කනට ගහන ඕගොල්ලෝ ගා තියෙන ඉයර්ෆෝන් එක. සංගීත තැටි ආදී මීට නිදසුන් වේ. තැටි තියෙනවා, පටි තියෙනවා. ශ්‍රව්‍ය සංවේදනයේ මානවයාගේ ආරම්භයේ යුගයේ සිටම පැවතෙනා වූ සංවේදන ස්වරූපය අතර මිනිසුන්ගේ ආරම්භයේ ඉඳලම ශ්‍රව්‍ය සංවේදනයේ තියෙනවා. එහෙනම් මිනිසුන් පුජ්‍යලයේ හඬ මගින් ඔහුගේ සක්්‍යතාව, පෞරුෂය, දැක්ම, චින්තනය, ස්වර විශේෂතා ආදී පමණක් නොව ආධ්‍යාත්මික ගති ලක්ෂණත් ඒ කියන්නේ විවෘත බව, අවංක බව වැනි ගුණාන්විත. පුජ්‍යලයේ ගත්තොත් පුජ්‍යලයේ හඬෙන් එයාගේ පෞරුෂය, එයාගේ දැක්ම වගේ දේවල් කියන්න පුළුවන්. කතාවෙන් කියන්න පුළුවන්ද පෞරුෂත් බව? ඔය සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. කතාවෙන් ඒකයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් අඳුර ගන්න පුළුවන් මධ්‍යයන්යක් විදියට. ඊට පස්සේ සමහර වෙලාවල් වලට ඒගොල්ලන්ගේ විවෘත බව, අවංක බව වගේ දේවල් උනත් හඬින් කියන්න පුළුවන්. ඊළඟට ශ්‍රව්‍ය සංවේදන කුසලතා වර්ධනය කර ගැනීමට සංවේදකයාට මෙන්ම ගායකයාට ඉතා වැදගත් වෙනවා. අහන කෙනාට ශ්‍රව්‍ය සංවේදන කුසලතා තියෙන්න ඕන. කියන කෙනාට ශ්‍රව්‍ය සංවේදන කුසලතා තියෙන්න ඕන. ලියා ගන්න එහෙනම් ශ්‍රව්‍ය සංවේදනයේ ලක්ෂණ 1. ශ්‍රවණය වන සියල්ල මීට ඈත් වේ. ශ්‍රවණය වන සියල්ල මීට ඈත් වේ. 2. කෘත්‍රිම හා ස්වභාවික වශයෙන් දෙආකාර වේ. කෘත්‍රිම හා ස්වභාවික වශයෙන් දෙආකාර වේ. කෘත්‍රිම හා ස්වභාවික වශයෙන් දෙආකාර වේ. ඒක තමයි අපි මේ ලියාගත්තේ. පැහැදිලි? කෘත්‍රිම හා ස්වභාවික වශයෙන් දෙආකාර වේ. 3. ඒ ශ්‍රව්‍ය ක්‍රම වලට විවිධ අර්ථ ඇත. ඒ ශ්‍රව්‍ය ක්‍රමවල විවිධ අර්ථ ඇත. විවිධ අර්ථ ඇත. ඒ ශ්‍රව්‍ය ක්‍රමවල විවිධ අර්ථ ඇත. හරි? ඒ කියන්නේ අපි නෝ ගිලන් රත නලාවේ අර්ථයක් තියෙනවා. ඉඩ දෙන්න, අයින් වෙන්න, හදිස්සියක් වගේ අර්ථයන් තියෙනවා. ඊට පස්සේ පෝස්ට්මන්ගේ බෙල් එකේ තියෙන අර්ථය මොකක්ද? ගෙදර කවුද මෙන්න ලියුමක් ඇවිල්ලා. එහෙම අර්ථයක් තියෙනවා. ඒ වගේ අර ශ්‍රව්‍ය සංවේදනයන් වල අර්ථ තියෙනවා. ඕනම ශ්‍රව්‍ය සංවේදනයක්. ඊළඟට ඒ ශ්‍රව්‍ය ක්‍රමවල විවිධ අරමුණු තිබේ. 4. ඒ ශ්‍රව්‍ය ක්‍රමවල විවිධ අරමුණු තිබේ. ඒ ශ්‍රව්‍ය ක්‍රමවල විවිධ අරමුණු තිබේ. අර්ථය අරමුණේ එක ළඟ යන උත්තරව දෙකක්. අරමුණ අපි හිතුවා දැන් පෝස්ට්මන් ගා තියෙන බෙල් එකේ අරමුණයි. බස් රථේ රීදුරාගේ බස් රථේ නලාවේ තියෙන විවිධ අරමුණු. නලාවේ ඒක ඉඩ ගැනීම සඳහා තමයි ගොඩක් වෙලාවට බස් රථේ මිනිස්සුන් ඉවත් කර ගැනීම තමයි නලාව පාවිච්චි කරන්නේ. හැබැයි සමහර ලාවට හිතවත් බස් එක යන යාළුවෙකුට මචං කියාගෙන යන්නත් පුළුවන් ෆෝන් එක. අපිත් එහෙම නෙනේ. අපි වාහනයක යනකොට අපි බයිසිකලයක යනකොට අපිට යාළුවෙක් මුණ ගැසුණොත් අපි ෆෝන් එකක් ගහගෙන යනවා.
හා කොහොමද වගේ අදහස් ගන්න පුතා ඒකේ තියෙන්නේ. ඔන්න විදියට ශ්‍රව්‍ය සංවේදනයේ ලක්ෂණ අඳුර ගන්න පුළුවන්. අපි ඊළඟට 46 ශ්‍රව්‍ය සංවේදන කුසලතා වර්ධනය කර ගැනීමට හේතු වන කරුණු. දැන් ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන වැඩක් තමයි මේක ලියලා ඉවරනාට පස්සේ එකවරක් කියවන්න ඕන. කියවන අයත් ඉන්නවා කියවන්න නැති අයත් ඉන්නවා. කරුණාකරලා දැන් අපි මේ දුරස් අධ්‍යාපන ක්‍රමයන් නිසා කරන්නේ 100% ඔයගොල්ලෝ හොඳින් කල්පනා කරලා බලන්න නෝට් එක ඉතා සරලයි පැහැදිලි කිසිම දෙයක් අඩු නැහැ වැඩි නැහැ. හරිද? කිසිම අඩුපාඩුවක් නැතුව හදලා තියෙනවා. ටියුට් එක 2023 පුංචි දූල පුතාලටත් හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. 2021ට අලුතෙන්ම ආපු දරුවෙකුටත් තේරුම් ගන්න පුළුවන් විදිහට ටියුට් හදලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ අහගෙන ඉඳලා මේ වැඩ ටික කරලා හැබැයි ඔයගොල්ලෝ එකවරක් අනිවාර්යෙන් කියව ගන්න ඕන. මේ කරාට පස්සේ ඔයගොල්ලෝ නිදහස් වෙලා කියව ගන්න ඕන මේක. මේ ඊළඟට 46 ශ්‍රව්‍ය සංවේදන කුසලතා වර්ධනය කර ගැනීමට හේතු වන කරුණු. බලමු 1. මනවින් සවන් දීම. මනවින් සවන් දීම. මනවින් සවන් දීම. හොඳට යම් දේවල් වලට අපි සවන් දෙනකොට අපේ ශ්‍රව්‍ය සංවේදන කුසලතා වර්ධනය වෙනවා. අපි හිතමු අපි නිවේදකයෙක් වෙන්න කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නම් ඉතින් අපේ පන්තියට නෙමෙයි මේ කියන්නේ නිකන් උදාහරණයක් කියන්නේ. නිවේදකයෝ වෙනවට වැඩි ඉහළ දැනකට අපි යන්න ඕන. හරිද? හරිද? අපි මේ හරි මනවින් සවන් දීම තුන හොඳට අහනකොට අපිට හොඳට වචන එනවා කතා කරන්න පුළුවන්. 2. විවිධ හඬ වෙන් කර හඳුනා ගැනීම. විවිධ හඬ වෙන් කර හඳුනා ගැනීම. විවිධ හඬ වෙන් කර හඳුනා ගැනීම. ඒ කියන්නේ අපිට හඬවල් වෙන් කර ගැනීම හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. හඬවල් වෙන් කරගෙන හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න. අපි උදාහරණයක් ගත්තොත් කියමු. දැන් උගලන්න පුළුවන් ද ගායක ගායිකාවන්ගේ හඬවල් වෙන් කරලා අඳුර ගන්න. අන්න ඒක උදාහරණයක් ගත්තොත් අන්න ඒක කුසලතාවය. හරි. ඒවට කියන හඬ වෙන් කර හඳුනා ගැනීම කියන. හරි. ටක් ගාලා මතක් වෙන්න ඕනේ ඊට පස්සේ. හිතමු විටරත් නායකයන්ගේ හඬ ඔබට මතක් වෙන්න ඕන කියනකොට. නේ? ශාස්ත්‍රිකා නිසංසලාගේ හඬ ඔබට මතක් වෙන්න ඕන කියනකොට. රොමේෂ් සුගතපාලගේ හඬ ඔබට මතක් වෙන්න ඕන කියනකොට. ඔය විදිහට හඬ වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. මම මේ උදාහරණයක් කිව්වේ ඒක කුසලතාවය. ඊළඟට 3 ශ්‍රව්‍ය සංවේදන අවස්ථා අධ්‍යයනය කිරීම. ශ්‍රව්‍ය සංවේදන අවස්ථා අධ්‍යයනය කිරීම. අපිට පුළුවන් විවිධ සංවේදන අවස්ථා ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න. එක එක අයගේ හඬවල් අපිට පුළුවන් අධ්‍යයනය කරලා බලන්න මෙයාගේ හඬ කොහොමද පාවිච්චි කරන්නේ මේ කියලා. 4 අවසාන එක 4 අනිත් පැත්තට තියෙනවා. විවිධ ශබ්ද භාවිතා කරමින් නිර්මාණකරණෙහි යෙදීම. විවිධ ශබ්ද භාවිතා කරමින් නිර්මාණකරණෙහි යෙදීම. විවිධ ශබ්ද භාවිතා කරමින් නිර්මාණකරණෙහි යෙදීම. හරි. ඊළඟට අපි යමු 47 දෘශ්‍ය සංවේදනය. අපි අද කතා කරා පුතා ලිඛිත සහ ශ්‍රව්‍ය සංවේදන. අපිට කලින් කතා කරලා තියෙනවා වාචික නිර්වාචික කතන රූපණ කියන ටික නේද? කියව ගන්න විතර ලේසි. මේ ටික ලේසි. ඊට පස්සේ ආකෘති ටික තියෙනවා. ආකෘති කාලෙත් අපි කතා කරා. ආකෘති කරාම පාඩම් ටිකේ පාඩම ඉවරයි. දෘශ්‍ය සංවේදනය ඇස උපයෝගී කරගෙන දැකීමෙන් හා බැලීමෙන් අදහස් තොරතුරු එක් කර ගැනීම දෘශ්‍ය සංවේදනය. බලලා මේකෙන් බලලා හෝ දැකලා. ඔය බලනවයි දකින්නවයි කියන්නේ දෙකක් නේ. දැන් අපි පාර යනකොට අපිට විවිධ දේවල් බලනවාද දකින්නවා විතරයි. බලනවායි කියලා කියන්නේ ඕමනායෙන් බලන්නේ. පාර යනකොට අපිට ගෑනු ළමයි පේනවා. ගෑනු ළමයි පිළ ළමයි පේනවා. ඒකට කියන්නේ අපි දකින්නවා කියන්නේ. බලනවා කියන්නේ එහෙම නෑ. බලන්න ඕන ඕමනායි. අපි නම් එහෙම බලන්නේ නෑ. ඔයගොල්ලෝ බලනවද මන් දන්නේ නෑ. ඒක දකින්නයි බලනවායි කියන්නේ දෙකක්. දකින්නවා කියලා කියන්නේ නිකම්ම පේනවා. දැන් නිකන් ඉන්නකොට පේනවනේ. දැන් ඔයගොල්ලන්ගේ තාත්තා හරි අම්මා හරි ඔය වීඩියෝ එක ළඟින් ගියොත් එයා ඒ තාත්තට හරි අම්මට හරි මාව නිකන් පේනවා. ඒවට කියන්නේ දකින්නවා කියන්නේ.
ඕගොල්ලෝ මාව දකින්නනේ. ඕගොල්ලෝ මාව බලනවා. බලාගෙන ඉන්න මූණ දිහා. මේ ප්‍රාථමික මානවයාගේ සිට පැවතෙන සංවේදන ස්වරූපය. ඒතර ඉස්සර ඉඳන් මේ සංවේදන ස්වරූපය පැවතුණා. ඊට පස්සේ එනම් පැරණිතම සංවේදන ස්වරූපය. දුෂ්ට සංවේදනයේ චිත්‍ර දැවන. හොඳට මතක තියාගන්න. ඔන්න ඔය ධාරේ ලියා ගන්න උඩින් දුෂ්ට සහ අවාචික සංවේදනය තමයි පැරණිම සංවේදන ස්වරූපය හැටියට අරගන්න MCQ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දුෂ්ට අවාචික පැරණිම ස්වරූපය. චිත්‍ර මූර්ති කැටයම් වර්ණ සංඥා මුද්‍රාක්ෂර චිත්‍රපට ඡායාරූප ග්‍රාෆික් කියන ග්‍රාෆික් කියන්නේ ග්‍රැෆික් නිර්මාණ හැම එකක්ම දකින්න පුළුවන් හැම එකක්ම අයිති වෙන්නේ දුෂ්ට සංවේදනය. සංකේත හා දුෂ්ට සංවේදනය පිළිබඳ අධ්‍යයනය කිරීම සංඥාර්ථය නෙමෙයි සංඥාර්ථ වේදේ සෙමියෝඩේටික්ස් මෙතන ස්පෙලිං වැරදි කොට හදා ගන්න SEMIOTICS semiotics ONIC කියලා දෙනවනේ ඒක කපන්න අය මම අනුමුලින් ඉඳලා කියනවා SEMIOT ඒක හරි ඊට පස්සේ ICS එන්න ඕන හරි සංඥාර්ථ වේදේ නම් මේ නැත්නම් සංඥාර්ථය කියලා කියනවා. ඒ කියන්නේ සංඥාවක අර්ථය හඳුනා ගන්න එක. දැන් අපි උදාහරණයක් ගන්න නම් මේක දුෂ්ට සංඥාවක්. එතන මේකේ අර්ථය හඳුනා ගන්න අපිට එකතු කිරීමේ ලකුණ. නේද? මේක රතු පාටින් ඇඳොත් සෞඛ්‍ය හා සම්බන්ධ ලකුණ. තේරෙනවද ඔයාලට කියන දේ? හරි. මිනිසා වඩාත්ම කැමැත්ත දක්වන සංවේදන ස්වරූපය ලෙස දුෂ්ට සංවේදන දරිනවා. මිනිස්සු එළියෙන් කැමතිත් නේ. මේ අපිට විශ්ය අනුබද්ධව අපි මේක දැනගන්න ඕන තමයි. නමුත් මේ පොඩි කාලේ ඉඳලා අපි දන්නවා දැන්. උදාහරණයක් ගත්තොත් මේ 6 වසරේ 7 වසරේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උගන ගන්නකොට රූප වාහිනිය ගැන ඉගෙන ගන්නකොට මේවා කතා කරනවා. ඒක කතා කරපු දෙයක් නෙමෙයි. මීඩියා කියන්නේ එහෙම තමයි. සමහර දේවල් අපි මීඩියා ගන්නොත් දන්නවා. අපි ටිකක් ඒවා පොලිෂ් කරන එක තමයි කරන්නේ. වර්තමාන සංවේදන තාක්ෂණයේ දියුණුවත් සමග දුෂ්ට සංවේදනය ප්‍රබල වී තිබේ. විශේෂයෙන් පරිගණක යොදාගෙන විවිධ දුෂ්ට සංවේදන අංග පණිවිඩ ආදී ඉතා අපූර්ව ලෙසත් ආකර්ෂණීය ලෙසත් යොදාගත හැකි වී තිබේ. රූපවාහිනී අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය YouTube ආදී ඉතා නිර්මාණශීලීව ආකර්ෂණීය ලෙස වදාන්නන අපි දුෂ්ට සංවේදනයන් භාවිත වේ. ඔයගොල්ලෝ දාන්න ස්ටේටස් එකේ රූප චිත්‍ර ඊට පස්සේ කාටූන් ස්ටිකර් මම දැකලා තියෙනවා දානවා. ඒවා ලස්සනට හදලා තියෙනවානේ දුෂ්ට සංවේදනය පේන්න දානවා එක එක නේද? වාචික ලිඛිත කතන වැනි සංවේදන ස්වරූපවල සාර්ථකත්වය සඳහා දුෂ්ට සංවේදනය ආධාර කරගත යුතුයි. අපි මොන හරි කතාවක් කරනකොට අපි දේශනයක් දෙනකොට උගන්වනකොට මොන හරි රූපයක් අඳින්න පුළුවන් මොන හරි රූපයක් පෙන්වන්න පුළුවන්. හරි ඒව තමයි ඔය කියන්නේ. එතකොට අර කතන සංවේදනය ටිකක් සාර්ථක කරගන්න පුළුවන්. හරි නේද එහෙනම්? ඔකට අපි කියන මොන සංවේදනය කියලා දුෂ්ට සංවේදනය කියලා. ඒතර අපි කතා කරා ලිඛිත සංවේදනය, ශ්‍රව්‍ය සංවේදනය. දැන් ඔයාලා මේ තුනම කරනවා මේ වෙලාව. මගේ තියා බලන් ඉන්නවා. එතකොට ඒක දුෂ්ටයි. මම කියන දේ ඇහෙනවා. එතකොට ඒක ශ්‍රව්‍යයි. ඊට පස්සේ ඔයගොල්ලෝ ලියා ගන්නවා. එතකොට ඒක ලිඛිතයි නේද? 48 දුෂ්ට සංවේදනයේ ලක්ෂණ මොනවාද ලියන්න. 1 ඇසින් දැකීමෙන් සිදුවෙයි. ඇසින් දැකීමෙන් සිදුවෙයි. 2 ඇසින් දකින දෙයට සීමාවක් නොමැත. 2 ඇසින් දකින දෙයට සීමාවක් නොමැත. සීමාවක් නොමැත. සීමාවක් නැහැ නේ පුතා ඕන තරම් පේනවනේ. ඒක කියවන්න නම් අපිට සීමාවක් තියෙනවා. ලියන්නත් සීමාවක් තියෙනවා. දකින්න සීමාවක් නැහැ ඒක. ඕන තරම් පේනවා. 3 ආකර්ෂණීයම සංවේදන ස්වරූපයයි. ආකර්ෂණීයම සංවේදන ස්වරූපය. ඒක තමයි ආකර්ෂණීයම. අපි බලන්නනේ කැමති. නේ දකින්න කැමතිනේ අපි. ආකර්ෂණීයම සංවේදන ස්වරූපය. ඊළඟට පැරණිතම සංවේදන ස්වරූපයකි. පැරණිතම සංවේදන ස්වරූපයකි. පැරණිතම සංවේදන ස්වරූපයකි. ඔතනයි දුෂ්ට සංවේදන ලක්ෂණ ගොඩක් ඕනේ වැඩි මතක තියාගන්න. ඊළඟට 49 දුෂ්ට සංවේදන කුසලතා වර්ධනය කර ගැනීමට හේතු වන කරුණු. දුෂ්ට සංවේදන කුසලතා
ඇති කරගන්න නම් අපිට දෘශ්‍ය සංනිවේදනය සම්බන්ධ කුසලතා ඇති කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ කියලා තමයි මේ කියන්නේ. මේවට විස්තර පොත පිටිපැත්තේ තියෙන උනන්දු ළමයින්ට පුළුවන් ගිහිල්ලා කියවලා බලන්න මම දාලා තියෙන්නේ. එක රූප මැනවින් දැකීම. ඒ කියන්නේ යමක් නිවැරදිව දැකීම කියන එක ඔය කියන්නේ රූප මැනවින් දැකීම. මැනවින් දැකීම. දෙක රූප හොඳින් හඳුනා ගැනීම. රූප හොඳින් හඳුනා ගැනීම. රූප හොඳින් හඳුනා ගැනීම. හොඳින් දකින්න ඕන හොඳින් හඳුනා ගන්න. දැන් උදාහරණයක් කිව්වොත් දැන් ඔන සීගිරි චිත්‍රයක් පෙන්නොත් ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට කියන්නේ රූප හොඳින් හඳුනා ගැනීම කියනවා. හරි. අපි ඡායාරූපයක් පෙන්වනවා කියලා හිතමු. සීගිරි ඡායාරූපයකුයි දඹුල්ලේ ඡායාරූපයකුයි යාපහුවේ ඡායාරූපයක විතර අපිට ඒවා අඳුර ගන්න පුළුවන් නම් ඒකට කියනවා රූප හඳුනා ගැනීම කියනවා. නේද? 3 අධ්‍යයන කාර්යයන් සඳහා රූප භාවිතා කිරීම. මේ ගුරුවත් පොතේ තියෙන සමහර කාරණා 100%ක්ම ඉතින් ක්වොලිටි නෑ. ඒවට ඉතින් ඒවා ලියා ගන්න. ඒවට අදාළ විස්තර ටික අපි දැන් මේ පාඩම කරලා ඉවරලා සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන්. තුනට ලියා ගන්න. අධ්‍යාපන කාර්ය සඳහා රූප භාවිතයට ගැනීම. අධ්‍යාපන කාර්යය සඳහා රූප භාවිතයට ගැනීම. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න කටයුතු වලදී නිතර රූප භාවිතා කරනකොට අපිට රූපමය දෘශ්‍යමය සංනිවේදනයේ කුසලතා ඇති කරගන්න පුළුවන් වෙනවලු. ඊළඟ ලියන පුතා අවසානයේක දෘශ්‍ය සංනිවේදනාංග යොදා ගනිමින් නිර්මාණකරණයේ යෙදීම. දෘශ්‍ය සංනිවේදනාංග යොදා ගනිමින් නිර්මාණකරණයේ යෙදීම. දෘශ්‍ය සංනිවේදනාංග යොදා ගනිමින් නිර්මාණකරණයේ යෙදීම අපිට විවිධ නිර්මාණකරණයේදී වැඩි හිටි වුණාමත් අපි ඔයගලන්ට කියනවා නේද? ලස්සන ටියුට් එක හදන්න කියලා. රූපසටහන අඳින්න කියලා. එහෙම ඒවත් තමයි කියන්නේ. පොඩි කාලේ නම් ඉතින් ඕවා දැන් අර වැඩි හිටි වුණාන් පස්සේ අපි අඩුවෙන් කරන්නේ. නමුත් අපිට කුඩා කාලේ හැම වෙලාවෙම අපි වැඩ කරනකොට දෘශ්‍යමය වශයෙන් නේද? චිත්‍ර අඳිනවා, රූපසටහන අඳිනවා, එහෙම තියෙනවා ලස්සට අඳිනවා, පාට කරන ඒ වගේව දෘශ්‍ය සංනිවේදනාංග යොදා ගන්න නිර්මාණකරණය කිරීම කියලා කියන්නේ ඒක තමයි. ටිකක් ඉතින් ප්‍රාථමික කරුණු දෙයක් අන්තිමට තියෙන්නේ. හරි. ඔන්න දැන් දෘශ්‍ය සංනිවේදනය සාකච්ඡා කළා අවසానයි. විභාගයේ ප්‍රශ්න විදි තමයි ඔය දාලා තියෙන්නේ. අපි හිතමු උදාහරණයක් 48 කියලා. දෘශ්‍ය සංනිවේදනයේ ලක්ෂණ 4ක් නම් කරන්න කියලා ඔයාලගෙන් අහන්න පුළුවන්. දෘශ්‍ය සංනිවේදනයේ ලක්ෂණ 4ක් විස්තර කරන්න කියලාත් අහන්න පුළුවන්. ඒක විස්තර කිරීම මම කිව්වේ ටියුට් එකේ අවසානයේ දාලා තියෙනවා කියලා. නැත්නම් දෘශ්‍ය සංවේදනයේ කුසලතා වර්ධනය කර ගැනීමට හේතු වන කරුණු 4ක් නම් කරන්න කියලා එන්නත් පුළුවන්. හේතු වන කරුණු 2ක් නම් කරන්න කියලා එන්නත් පුළුවන්. හේතු වන කරුණු 4ක් විස්තර කරන්න කියලා එන්නත් පුළුවන්. 2ක් විස්තර කරන්න කියලා එන්නත් පුළුවන්. 3ක් විස්තර කරන්න කියලා එන්නත් පුළුවන්. 4ක් නම් කර 1ක් විස්තර කරන්න කියලා එන්නත් පුළුවන්. 4ක් නම් කර 2ක් විස්තර කරන්න කියලා එන්නත් පුළුවන්. විවිධ විදියට එන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන පුතා දරුවනේ මේ කර්ම හතරම ගැනම තියෙන නෝට් එක පොඩ්ඩක් කියවලා තිබුණා. ඔයගොල්ලෝ ලියන්න පුළුවන්. කටපාඩම් කරන්න ඕනේ නැහැ මේවා. මේ මම නෝට් එක දාලා දින ඒක පොඩ්ඩක් ඔයාලා කියව ගන්න ඕන. හරි. අපි එන එක අවසන්. අපි යම් 50ට විධිමත් සංනිවේදනය යන කුමක්ද කියන එක. ක්‍රමවත් ධාරාවන් ඔස්සේ පිළිවෙලකට ගලා යන ක්‍රමවත් ධාරාවන් ඔස්සේ විධිමත් ගලා යන සංනිවේදනය විධිමත් සංනිවේදනය. විධිමත් සංනිවේදනයේදී සංනිවේදකයා පැහැදිලිව හඳුනාගත හැකි අතර වගකීම් සාගත බවක්ද ඇත. නිලවශයෙන් ඉදිරිපත් වන ප්‍රකාශ ලේඛන විධිමත් සංනිවේදනයට අයත් වේ. එම නිසා විධිමත් සංනිවේදනයේ විශ්වාසනීයත්වයෙන් යෙදී කියන්නේ. ක්‍රමවත් ධාරාවන් ඔස්සේ විධිමත්ව පිළිවෙලකට ගලා යන සංනිවේදන. ඒ කියන්නේ සංනිවේදකයා පැහැදිලිව හඳුනා ගන්නත් පුළුවන් වගකීම් සාගත බවකුත් තියෙනවා විශ්වාසනීය බවකුත් තියෙනවා. ස්වර්ණවාහිනී නිවුස් කියන විතර වගකීම් සාගත බවක් තියෙනවා. සංනිවේදකයා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒතර ඒවා විධිමත්. අමෝගලන්ට උගන්වනවා සංනිවේදකයා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එහෙම සංනිවේදනයට කියනවා අපි විධිමත් සංනිවේදනය. ඒතර ඔයගලන්ට පුවත්පත් වෙන්න පුළුවන්, සංග්‍රහ වෙන්න පුළුවන් හැම එකම විධිමත්. ඒතර අවිධිමත් ඊළඟ බලමු. විධිමත් සංනිවේදනයේ නිශ්චිත දූරාවලියක් සහිත කියන පිළිවෙලක් තියෙනවලු. එසේම වඩාත් ඵලදායී සංනිවේදන ස්වරූපේ ප්‍රයෝජනවත් එකක්. බොහෝ විට විධිමත් සංනිවේදනය ක්‍රියාපටිපාටියක නොවන පියවර ගණනාවකින් යුක්තව සිදුවේ. ලිඛිත ප්‍රකාශන මෙන්ම නිල වශයෙන් සිදු කරන ලබන ප්‍රකාශද නිල වශයෙන් සිදු කරන ලබන ප්‍රකාශ වෙනවා. පහුගිය දවස්වල අපේ ජනාධිපතිතුමා නිල ප්‍රකාශයක් කරා. අර මේ ටීවී එකේ
සජීවීව රැයටට. එතකොට ඒක නිල ප්‍රකාශයක් නේද? නිල වශයෙන් සිදු කරන ලබන ප්‍රකාශන විධිමත් සංවේදනයට අයත් වේ. එනම් වාර්ෂික වාර්තා, වාර්ෂික අය වාර්තා උදාහරණ දෙකක් තියෙනවා. රාජ්‍ය නායකයන්ගේ නිල ප්‍රකාශන. ඉතින් නිල නිවේදන, කැබිනට් ප්‍රකාශන, ටීවී එකේ පෙන්නන කැබිනට් අමාත්‍යවරු ප්‍රශ්න මාධ්‍ය වේදින් නිකන ආදී විධිමත් සංවේදනයට නිදසුන් වේ. තවද නිල වාර්තා, සී කැඳවීම්, ලිපි ශීර්ෂය සහිත ලිපි, කියන්නේ ලෙටර් හෙඩ් එකක් තියෙන ලිපි, ගැසට් නිවේදන නේද? ගැසට් නිවේදන නිකුත් කරනවානේ. තරඟ විභාග වලට බඳවා ගැනීම ගැසට් නිවේදන. එහෙම තියෙනවනේ. ඔයගොල්ලෝ කැම්පස් යන්න බැරුණත් ආව ගන්න ගැසට් බල බල ඉන්න වෙන්නේ. ග්‍රාම නිලධාරී ගැසට් කරලාද? SI ගැසට් කරලාද? පරිපාලන සහකාර ගැසට් කරලාද? බන්ධනාගාර නියාමක ගැසට් කරලාද? විද්‍යාපීඨ ගැසට් කරලාද? ඔය හැම කෙහෙල්මලම්ම බලන්න වෙන්නේ කැම්පස් යන්න බැරි වුණා. කැම්පස් යන පුළුවන් වුණත් ඒක ගැසට් එකක්වත් නෑ. ආයේ කැම්පස් එකට යන්න ඔය ගැසට් ගගා ඉන්න කැම්පස් කෝල් කරනවා ඉස්සෙල් ලකුණ ගැසට් එකකුත් එනවා තමයි. ඉතින් නෑ කැම්පස් පොතක් වෙනවා අපි ගියා. ඊට පස්සේ කැම්පස් ගිහලා ආවට පස්සේ තමයි අපිට පොඩ්ඩක් ගැසට් එක බලන්න වෙනවා එකපාරක්. මොකද්ද? උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම. එනි වගේ උපාධිධාරීන්ට මේ තියෙනවනේ මේ විවිධ රැකියා වෙනම ගැදවනවනේ. එතකොට අන්න ඒවට තමයි ඉතින් ඔයගොල්ලන්ට සගොල්ලෝ හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් කැම්පස් ගිහිල්ලා ඇවිල්ලා තමයි ගැසට් එක බලන්න කියලා. හරි. ඊළඟට ඉතින් ගැසට් නිවේදනය කියන්නේ රාජ්‍යයේ නිල නිවේදන. රාජ්‍ය විසින් කරන නිවේදන පොතක් විදියට නිකුත් වෙනවා. තැපල් කන්තෝරුවට එනවා ඒක. සිකුරාදා මම හිතන්නේ දිනමින පත්‍රෙත් එක ගැසට් එක නිකුත් වෙනවා. සී කැඳවීම්, ලිපි ශීර්ෂයද ලිපි, ගැසට් නිවේදන, ප්‍රවෘත්ති නිවේදන. ප්‍රවෘත්ති නිවේදන ඔයගොල්ලෝ දන්නවනේ මම අපි කතා කරේ. ප්‍රවෘත්ති නිවේදන, නිල විද්‍යුත් තැපැල් පණිවිඩ ආදියද විධිමත් සංවේදනයට අයත් වේ කියන්නේ දැන්. ඊමේල් හරහා එන නිල පණිවිඩත් විධිමත් සංවේදනයට අයත් වෙනවා. හරි නේද? පැහැදිලි නේද? විධිමත් සංවේදනය කියලා කියන්නේ පොත්පත්, ලිපි ලේඛන, ඔයගොල්ලෝ ලයිබ්‍රරි එකේ ලයිබ්‍රරි තියෙන ඔක්කොම පොත්පත් අයත් වෙන්නේ. විධිමත් සංවේදනය. පැහැදිලිද ඔයාලට? හරි. විධිමත් සංවේදනයේ ලක්ෂණ මොනවාද? කියන එක ඔන්න විදිහට ප්‍රශ්නක් තමයි ඉන්න. පුළුවන් එක්ක අහන්න පුළුවන් විධිමත් සංවේදනයන් කොහොමද කියලා ඔය විදිහටම. නැත්නම් විධිමත් සංවේදනයේ ලක්ෂණ මොනවාද කියලා අහන්න පුළුවන්. ඊළඟ එක සංවේදකයා පැහැදිලිව අඳුනාගත හැකිය. සංවේදකයා පැහැදිලිව අඳුනාගත හැකිය. සංවේදකයා පැහැදිලිව අඳුනාගත හැකිය. සංවේදකයා අතර අඳුර ගන්න පුළුවන්. දෙක ක්‍රමවත් ධාරාවක් ඔස්සේ ගලා යයි. ක්‍රමවත් ධාරාවන් ඔස්සේ ගලා යයි. ක්‍රමවත් ධාරාවන් ඔස්සේ ගලා යයි. හරි. දැන් ඔයගොල්ලෝ කවුරු හරි આવොත් අපේ පන්තිය කොහොමද කරන්නේ? YouTube වලින්. තව පන්තියක් ඔයගොල්ලෝ කරන්නේ මොනවද? આવොත් Zoom වලින්. තව පන්තියක් කරන්නේ මොකද? වෙබ්සයිට් එකකින්. ඒක තමයි ධාරාව, ක්‍රමවත් ධාරාව. පිළිවෙලක් තියෙනවා, ක්‍රමවත් ධාරාවක් තියෙනවා. ඒකයි කියන්නේ. දැන් බලන්න අපිට පිළිවෙලක් තියෙනවා. ටියුට් එකක් තියෙනවා, ටියුට් එකට අදාළ වීඩියෝ එකක් තියෙනවා. ඒක පැහැදිලි කරනවා. හිතනවා දැන් මේක පුරුදු අයට වැඩේ සැටිස්ෆයි කරගෙන යන්න පුළුවන්. හරි. 3 නිල ස්වභාවයක් ඇත. නිල ස්වභාවයක් ඇත. 4 වගකීම් සාගත බවක් ඇත. වගකීම් සාගත බවක් ඇත. නිල කියන්නේ නීතියානුකූල ස්වභාවයක් කියන එක. අපිවත් එහෙම තමයි. අපි කිසියම් නීතියක් හෝ රීතියක්. දැන් මේ ටියුට් එක හදලා තියෙන්නේ. හරිද? ගුරුවත් පොතට අනුව සිලබස් එකට අනුව. එතකොට මේක නිල ස්වභාවයක් තියෙනවා. අපි හිතමු දැන් ඔන්න උදාහරණයක් කියන්න. දැන් අම්බලමඩ පන්ති දරුවෙක් පේපර් කරලා නැහැ. මම ඒව මොකද කරේ නැත්තේ කියලා. ඊට පස්සේ ආ කිව්වා සමා මේ දවස්වල මේ අක්කා කෙනෙක් ඉන්නවා කැම්පස් එකේ. එයාට කියලා ඉතින් කරගන්නවා කියලා කිව්ව පොඩ්ඩක් බලා ගන්නවා කියලා හිතුවා. ගියා ළමයි. ඉතින් යාමනේ ඉවලක් තිබුණා මේ කරපු පේපර් දෙක තුන. 2010 2011ම පාස් පේපර් කරලා ඒවා WhatsApp කරලා ඒවල දුන්නා. දැන් පරණ සිලබස් එකේවත් කරලා. 2010 11 දැන් මම ඔයගොල්ලන්ට පේපර් කරනකොට මම කියනවානේ නම් කරනවානේ මෙන්න මේවා පරණයි මෙන්න මේවා අලුත් මේ ටික වැඩක් නැහැ. ඇයි නිල නැහැනේ රීතියක් නැහැ. ඇයි අර පරණ සිලබස් එකේ ඉගෙන ගන්නපු අක්ක කෙනෙක් තමයි මෙයාට දැන් කියලා දෙන්නේ. එයා ඉතින් සත්භාවයෙන් වෙන්නේ නැති මේක කරන්නේ.
හැබැයි එයා දන්නේ නෑනේ පරණ ඒවාට අයිති මොනවද අලුත් ඒවාට අයිති මොනවද? එයා පරණ එකේ නේද 2020 නේ අලුත් එක 2018 19 අක්කා කෙනෙක්ගෙන් ඉගෙන ගත්තොත් වැඩි අවුල් වෙන්න පුළුවන්. ඒ අක්කා හරියට දැනගෙන ඉගෙනුවොත් හරි. හැබැයි නොදැන ඉගෙනුවොත් අවුල්. ඒතර නිල ස්වභාවයක් නැහැ. ගාල්ල නගරේ එහෙම ගුරුවරයෙකුත් එක අවස්ථාවක පාර සිලබස් උගන්වලා තිබුණා. මේ නාට්‍යයක් කරන ගුරුවරයා. ඒ පාර මේ ඒ පන්තියේ ළමයි දෙන්නෙක් ආවම මේ ඒ ළමයි දෙන්න මට කියන ඒ පන්තියට ගිහිපු ළමයි දෙන්නෙක් මගේ පන්තියට ආවා. ඔසිප් එක ගාලා ඒ ළමයි දෙන්න කියනවා. සර් උගන්වන ඒවා නෙමෙයි අපිට උගන්වන්නේ කියලා. අපිට උගන්වන්නේ කියලා. ඒ කියන්නේ මේ පන්තියෙන් අයින් වෙලා ළමයි දෙන්නෙක්. මේ ගියා මේ මෑතකදී හරි 2020 ලිව්වේ. මම ඒ පාර ටියුට් එක පොත බැලුවම බලනකොට එයා උගන්වලා තියෙන්නේ පරණ සිලබස් එක. ඒ නිසා අර දැන් අපි නිලසොම අපි මේ ගැන හොඳ නීතියයි රීතියයි දෙකම දැනගෙන ඒක බැලන්ස් කරලා උගන්වනවා. ඒතකොට අවිධිමත් සංවේදනය අපිට අයියා කෙනෙක් අක්කා කෙනෙක් උගන්වනවා. ඒතකොට ඒක අවිධිමත්. විධිමත් වෙන්නත් පුළුවන් අවිධිමත් වෙන්න. ඒ නිසානේ අර පිළිගත් ගුරුවරයෙක් ගාවට ඕගොල්ලෝ යන්නේ. නිල ස්වභාවයක් තියෙනවා පිළිගත් ගුරුවරයෙක්. මේ භූගෝල විද්‍යාව කවුරු හරි ඕගොල්ලෝ ගුරුවරයෙක් යනවා නම් අපි හිතමු නේද මේ නිල ස්වභාවයක් තියෙන ගුරුවරයෙක් ගාවට අපි යනවා. එක්ක අපි මේ කවුද ප්‍රගීත් ගුණසේකර සර් කියනවා. හරි. එහෙම නැත්නම් අපි චමිල තරංග සර් කියනවා. නේ? එහෙම නැත්නම් මේ මොකද්ද මේ අපේ ආයතනයේ ඔසිප් ආයතනයේ ඉන්න සර්ගේ පන්ති යනවා. අපි වගේ අර ඒගොල්ලෝ පිළිගත් ගුරුවරු ඒගොල්ලන්ගේ පන්ති යනවා. අපි ඒකට කියනවා අපි නිල ස්වභාවයක් තියෙනවා කියලා. මම මේ කාටවත් ඇඩ් කරා නෙවෙයි උදාහරණයක් කිව්වේ ඔය. ඊළඟට වගකීම් සහගත බව. හතර වගකීම් සහගත බව. හතර වගකීම් සහගත බව. හතර වගකීම් සහගත බව. වගකීමක් තියෙනවා. වග කියනවා. හරි. තමන් ගුරුවරුන්වත් එහෙම පිළිගත් ගුරුවරු ගාවට ගියාට පස්සේ ඒගොල්ලෝ වග කියනවා. ඒගොල්ලෝ දන්නවා මෙන්න මේක තමයි එන්නේ. මෙහෙමයි එන්නේ. මෙහෙමයි එන්නේ. වගකීම් සහගත බව. දැන් ඔයගොල්ලන්ට මම උදාහරණයක් කිව්වොත් YouTube නාලිකාවල සර්ලා එහෙම උගන්වනවා. අයියලා අක්කලා උගන්වනවා. ඔයගොල්ලෝ ඒවට සම්බන්ධ වෙලා පොඩක් බලා ගන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඒවා 100%ක් විශ්වාස කරන්න එපා. ඉතින් විශ්වාස කරන්න ඕන අපේ නෝට් එක. අනිවාර්යෙන් ඔයගොල්ලෝ වෙනත් YouTube channel වෙන්න පුළුවන්. ඒ මොන හරි ගිහිල්ලා නොමිලේ මොන හරි උගන්වනවා. ඒක ගත්තට පස්සේ නැහැ. හැබැයි මතක තියාගන්න හැබැයි ඒවා 100%ක් විශ්වාස කරන්න එපා. මොකද ඒ ගොඩක් වීඩියෝස් වල කරන්නේ ඒගොල්ලෝගේ ජනප්‍රියභාවය මොන හරි හේතුවක් මත ලස්සනට උගන්වන එක තමයි කරන්නේ. ගැඹුරු බව අඩුයි. හරි. ඒ නිසා වගකීම් සහගත බව විධිමත් සංවේදනයේ තියෙනවා. අවසාන එක ලියා ගන්න. විශ්වාසනීය බවක් ඇත. විශ්වාසනීය බවක් ඇත. විශ්වාසනීය බවක් ඇත. හරි. හරි. දැන් අරගෙන එනවා විධිමත් සංවේදනය කියන ක්‍රමවත් ධාරාවන් ඔස්සේ පිළිවෙලකට ගලා යන සංවේදනයේ විධිමත් ඊට පස්සේ එහි වගකීම් සහගත බවක් තියෙනවා. නිල ස්වභාවයක් තියෙනවා. සංවේදකය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ විශ්වාසනීය බවක් තියෙනවා. විධිමත් සංවේදනය. අපි ඊළඟට යමු අවිධිමත් සංවේදනය. අවිධිමත් සංවේදනය කරාම තමයි විධිමත් සංවේදනය තවත් චුට්ටක් ඔයාලට පැහැදිලි වෙන්නේ. අක්‍රමවත් ධාරාවන් ඔස්සේ අපිළිවෙලට ගලා යන සංවේදනය අවිධිමත් සංවේදනය ලෙස හැඳින්වෙන්නේ. අවිධිමත් සංවේදනයේ මූලාශ්‍රය සංවේදකයා පැහැදිලිව හඳුනාගත නොහැකිම. මූලාශ්‍රය කියන්නේ සංවේදනය කවුද කිව්වේ කියලා හඳුනගන්න බැලු අවිධිමත් සංවේදනය. වගකීම් සහගත බව වෙනුවෙන් විශ්වාසනීයත්වයේද ගැටලුයි. කිසිදු නිල ස්වභාවයක් නැත. නමුත් විවිධ තොරතුරු අවිධිමත්ව පැතිරේ. අවිධිමත් අසත්‍ය වැරදි තොරතුරු පැතිරේ යාමේ ඉඩකඩේ ඉහළ වේ. නමුත් සත්‍ය නිවැරදි තොරතුරුද අවිධිමත්ව ප්‍රචාරය වී හැකියි. ඒතකොට කටකතා කේලම් කැලෑපත්‍රයක් කියන්නේ මේ මොකක් හරි විස්තරයක් ලියලා අලවලා යන ඉස්කෝලේ තාප්පි හරි කොයි හරි. එහෙම ඉස්සර කැලෑපත්‍ර අලවලා දැන් නම් ඉතින් කැලෑපත්‍ර අලවන්නේ නැහැ. හරි. ඉස්සරේම කැලෑපත්‍ර ඉස්කෝලේට අලවන කොහොමද? විදුහල්ගත් අපි හිතමු දැන් ස්පෝර්ට් මීට් එක ඉවරයි. ඉවරනාට පස්සේ උදේ ප්‍රින්සිපල් එනකොට ඉස්කෝලේ තාප්පේ අලවලා මේ නිර්නාමික පෝස්ට් දුන්නා. ස්පෝර්ට් මීට් එකේ සල්ලි වලට මොකද වුනේ? නේද? එහෙම ගාලා තියෙන. ඒතර ඒක කැලෑපත්‍රයක් කවුරු හරි අලවලා. හරි. ක්‍රීඩා ඔස්සේ සල්ලි
විදුහල්පත්තුමාගේ සාක්කුවේ එහෙම කියලා පෝස්ටර් අරලා තියෙනවා. ඉතින් ආපු ගාම විදුහල්පත්තුමාව ගලවලා විසි කරනකොට හැබැයි ඒ වුණොට ගොඩක් අය දැකලා නේ හැමදාම ආරංචි අන්න ප්‍රින්සිපල්ට විරුද්ධව කැලෑ පත්‍ර අලවලා අයියා. අන්න ඒ තමයි කැලෑ පත්‍ර. එතකොට එයා විධිමත්ව වේගයෙන් පැතිරෙනවා. ඇත්ත පැතිරෙන්නත් පුළුවන් බොරු පැතිරෙන්නත් පුළුවන්. අවිධිමත්. අවිධිමත් අසත්‍ය තොරතුරු පැතිර යාමේ ඉඩකඩ ඉහළ වේ. හැබැයි වැරදි තොරතුරු තමයි කට කතා කේලම් කැලෑ පත්‍ර වලින් පැතිරෙන. නමුත් සත්‍ය තොරතුරු පැතිරෙන්න පුළුවන්. නිල ප්‍රකාශයක් හෝ විධිමත් සංවේදනයක් නොමැති විට අවිධිමත් තොරතුරු පැතිරේ කරක. මොන හරි දෙයක් ගැන විධිමත් ආරංචි නොවන වෙලාවල් වලට අවිධිමත් පැතිරෙනවා. හරි. දැන් අපි හිතමු ඔන්න දැන් කැබිනට් රැස්වීම කියලා එකක් තියෙනවා. කැබිනට් මණ්ඩලය රැස් වෙනවා පාර්ලිමේන්තුවේ. කැබිනට් මණ්ඩල රැස්වීමට මාධ්‍යවේදීන්ට යන්න බෑ. කැබිනට් මණ්ඩලය විතරයි රැස් වෙන්නේ. ඒක රහස්‍ය සාකච්ඡාව. ඒකනේ පස්සේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡා කියලා එකක් තියන්නේ. හැබැයි කැබිනට් මණ්ඩලයේදී රණ්ඩු වුණා නම් ඒක ඊළඟ දවසේ පත්‍රය යනවා. කැබිනට් මණ්ඩලයේදී කවුරු හරි කාට හරි ජනාධිපතිතුමා බැන්නා නම් ඒක පත්‍රය යනවා. ඒතර මාධ්‍යවේදීන් ඉන්දිය නැතුව කොහමද ඒක ගියේ? කොහොම හරි එළියට එනවා. අන්න ඒකට කියනවා අවිධිමත් සංවේදනය කියලා. පැහැදිලිද කියන්නේ? අවිධිමත් පැතිරෙනවා. අපි කෙතරම් විධිමත් සංවේදනයේ ශක්තිමත් කියලාද අවිධිමත් සංවේදනයේද සමාජයේ පවතී. කොතරම් විධිමත් සංවේදනයේ තිබුණත් අවිධිමත් සංවේදනයේ තියෙනවා. කට කතාත් නැත්. කොයි වෙලාවෙත් යනවා කට කතා. අවිධිමත් සංවේදනයේ වේගයෙන් පැතිරෙන අතර වේගයෙන් පැතිරෙනවා තියෙන නරක ආරංචි වලට පියාපත් තිබෙයි කිය. මිනිසාගේ සැකයේ කුතුහලයේ අවිධිමත් සංවේදනයේ මගින් ඉස්මතු වෙනවා. සැකයෙන් ඉන්නකොට කුතුහලයෙන් ඉන්නකොට තමයි අපි එක එක දේවල් හිතෙන්නේ. සැකයේ කුතුහලයේ ප්‍රයෝජනට ගන්න පුළුවන් අවිධිමත් සංවේදනය. අවිධිමත් සංවේදනයේ මගින් මිනිසාගේ හැඟීම් ආකල්ප විරෝධතා ආදී ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දෙනවා. Facebook වල අපි කරන්නේ හැඟීම් ආකල්ප ඒවා ප්‍රචාරය කරලා දානවා එකේ ඕනයක් දානවා. නූතන සංවේදන තාක්ෂණය භාවිතා කර අවිධිමත් සංවේදනය වඩාත් ප්‍රබලව ආකර්ශනීයව සිදු කරනු ලබයි. නිවසුනක් ලෙස සමාජ මාධ්‍ය ගොසිප් වෙබ් අඩවි බ්ලොග් අඩවි දැක්තියක කියන්නේ ගොසිප් ඕපදූප තියෙන වෙබ් අඩවි තියෙනවා. කටකතා කේලම් තියෙන වෙබ්සයිට් ඕන තරම් තියෙනවා. සමාජ මාධ්‍යයක් තියෙනවා ඉතින්. අනවශ්‍ය ඕපදූප තියෙනවා. සමහරලාට ඒවයි ගොඩක් දුරට තියෙන අසත්‍ය. හැබැයි පොඩි සත්‍ය තියෙන්නත් පුළුවන් අවිධිමත් පැත්තේ. දැන් පැහැදිලිද ඔයගලන්ට? ඒතර අවිධිමත් සංවේදනයේ විශ්වාසනීය බව අඩුයි. ගොඩක් කාලකට අසත්‍ය දෙන්න නමුත් ඇත්ත දේවලුත් අවිධිමත් පැතිරෙනවා. විධිමත්ව යමක් පැතිරෙන්නේ නැති වෙලාවල් වලට පුතා අවිධිමත්ව පැතිරෙනවා. තේනද? අපිට තොරතුරක් දැනගන්න බෑ. අපි හිතමු කාමරයක දොර වහගෙන මිනිස්සු වගේ මොන හරි කතා කරගෙන ඉන්නවා. දැන් අපි ඊට පස්සේ කොහොම හරි කට්ටාවක් පැතිරෙනවා. ඒක ඇතුලේ මොනවද කරේ කියලා. ඒකට කියනවා අවිධිමත් සංවේදනයේ විධිමත්ව තොරතුරක් දෙන්නේ නැත්නම් අවිධිමත්ව පැතිරෙනවා කියලා. අවිධිමත් සංවේදනයේට කටකතා කේලම් ඕපදූප කැලෑපත්‍ර නිර්නාමික ලිපි ආදී ඇතුළත් වේ. අවිධිමත් සංවේදනයේ නිර්නාමික ලිපි නමක් නැතුව ලිපියක් එනවා මොන හරි කියලා. හරි. අවිධිමත් සංවේදනයේ බලපෑම නිසා සමාජයේ ව්‍යාකූල වේ. අවුල් වෙන්න පුළුවන්. කටකතා පැතිරලා පහුගිය කාලේ සිංහල ජනයා සහ මුස්ලිම් ජනයා අතර අලුත්ගම දරගටවුන් පැත්තේ ඊට පස්සේ නුවර සමහර ප්‍රදේශවල ගාල්ලේ සමහර ප්‍රදේශවල ගැටුමක් ඇති වුණේ පොඩි සිද්ධියක් දුර දිග ගිහිල්ලා අවිධිමත්ව තොරතුරු පැතිරුණා. Facebook වල ඉන්න සමහර හාදයෝ බොරු ප්‍රචාරය කරා. ඊට පස්සේ සිද්ධ වුණේ සිද්ධිය තෙල්දෙනිය පැත්තේ නුවර ඒක දරගටවුන් එකට ඒක ගාල්ලට හැමදාම ප්‍රචාරය වුණා. ඊට පස්සේ හැමදාම ගැටුම් ඇති වුණා. ඒකට හේතුව තමයි අර අවිධිමත් සංවේදනය නිසා සමාජ ගැටුම් ඇති වෙන්න පුළුවන්. විවිධ ගැටලු මෙන්ම ගැටුම් අර්බුදද නිර්මාණය විය හැකියි. විශේෂයෙන් විධිමත් තොරතුරු නොලැබෙන විට අවිධිමත් සංවේදනය ශක්තිමත් වේ. විශේෂයෙන් එනම් මත තියාගන්න අපි උනත් කටකතා කේලම් ඕපදූප කැලෑපත්‍ර ඒ වගේ දේවල් අහන එක භයානකයි. මොකද ඒවයින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි විධිමත් තොරතුරු වලට යනවා. දැන් අපි හිතමු විභාගයක් ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා. දැන් විභාග ප්‍රතිඵල නිකුත් වෙනකොට ටීවී එකේ කියන එක තමයි සත්‍ය. Facebook වල එහෙම අද රාත්‍රී විභාග ප්‍රතිඵල නිකුත් හෙට නිකුත් මේව දාන බොරු දාන දැන් මම නෑ ආයේ. හැබැයි ටීවී එකේ එහෙම කියන්නේ නැහැ. ටීවී එක විධිමත් සමාජ මාධ්‍ය විධිමත් වෙන්න පුළුවන් අවිධිමත් වෙන්න පුළුවන්. අවිධිමත් බව වැඩි. හරි. අපි බලමු 53 වෙනි ප්‍රශ්නේ. අවිධිමත් සංවේදනයේ ලක්ෂණ ලියන එක වේගයෙන් පැතිරේ. එක වේගයෙන් පැතිරේ. දෙක මිනිසුන්ගේ සැකයේ කුතුහලයේ ප්‍රයෝජනයට ගන්න. දෙක මිනිසුන්ගේ සැකයේ කුතුහලයේ ප්‍රයෝජනයට ගන්න.
3 නිල ස්වභාවයක් නැත. නීතිමය හෝ රීතිමය ස්වභාවයක් නැහැ. නිල ස්වභාවයක් නැත. 4 වගකීම් සහගත බවක් නැත. වගකීම් සහගත බවක් නැති. ඉතින් සංනිවේදක නැහැ නේ. ඒ නිසා හොයාගන්න බෑ වගකීම් සහගත බවක්. වගකීම් සහගත බවක් නැත. සංනිවේදකයා නිශ්චිතව අඳුනාගත නොහැක. සංනිවේදකයා නිශ්චිතව අඳුනාගත නොහැක. සංනිවේදකයා නිශ්චිතව අඳුනාගත නොහැක. අවසානක විශ්වාසනීයත්වයේ සම්බන්ධ ගැටලු තිබේ. අවසානක විශ්වාසනීයත්වයේ සම්බන්ධ ගැටලු තිබේ. හරි. අපි එහෙනම් සංනිවේදන ස්වරූප අවසන් කරා. හැබැයි ඔහුගේ දවසක පොඩක් පෙරලා ගන්න දරුවනේ 16 පිටුව 16 පිටුවේ මගේ අරන කොටසත් එක ටක් ගාලා කියලා 16 පිටුව පෙරලා ගන්න. 29 ප්‍රශ්නේ මගේ අරන වාචික සංවේදනයේ ලක්ෂණ ටක් ගාලා ලියා ගන්න. 16 පිටුව ලියා ගන්න වාචික සංවේදනයේ ලක්ෂණ 1 වචන භාවිතයෙන් සිදුවේ. 1 වචන භාවිතයෙන් සිදුවේ. 2 භාෂාවක් දැන සිටීම අවශ්‍ය වේ. 2 භාෂාවක් දැන සිටීම අවශ්‍ය වේ. භාෂාවක් දැන සිටීම අවශ්‍ය වේ. 3 දෙපාර්ශ්වයම එකම භාෂාව දැන සිටිය යුතුය. දෙපාර්ශ්වයම එකම භාෂාව දැන සිටිය යුතුය. 4 වාචික හා ලිඛිත ස්වරූපයෙන් යොදාගත හැකිය. වාචික හා ලිඛිත ස්වරූපයෙන් යොදාගත හැකිය. හොඳයි. එහෙමනම් අපි සංවේදන ස්වරූප 9ක් ඉගෙන ගත්තා. දැන් ඔයාලගේ යුතුයකමක් තියෙනවා. ඔයාලගේ වගකීමක් තියෙනවා. අපි මහන්සිලා උගන්වනවා. දෙමාපියෝ ඔයගලන්ට වියදම් කරනවා. ඔයගලගේ යුතුයකම තමයි මං කියන විදිහට වැඩේ කරන්න. මොකද මං කියන්නේ මේ වෙනතෙක් කරපු සියල්ලම රිපීට් කරගන්න. ආයේ එකවරක් කියව ගන්න ඕනේ. දැන් වාචික සංවේදන ස්වරූපෙට කියව ගන්න. වාචික, අවාචික, කතන, රූපන, ලිඛිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය, විධිමත්, අවිධිමත්. මම කලින් කිව්වා වගේ චුට්ටක්වත් අඩුත් නැහැ, වැඩිත් නැහැ. මේ ටික තියෙනවා නම් මේ ටික බලාගත්තොත් මේක කටපාඩම් කරන්න ඕනේ නැහැ. බලා ගන්න, ඔළුවට ගන්න, නිමියනීල්ල පාඩම් කරගත්තොත් ඔයගලන්ට මේ ටික පුළුවන් ඒ ඔයගලන්ට එන ප්‍රශ්නෙට උත්තර ලියන්න මේ ටික ප්‍රමාණවත්. හරිද? හොඳයි. අපිට එහෙනම් සංවේදන ආකෘති තමයි ඉතුරු වෙන්නේ. ආකෘති 4ක් තියෙනවා. අපිට තව දවස් 2ක් ඇතුළත ආකෘති ටික කතා කරන්න පුළුවන් වෙයි. එහෙනම් අපි අදට නතර කරමු. ඔබට සුබ දවසක්, සුබ සතියක්.